හරි. get me message එකක් දාන්න කියනවා ඇහෙන්නේ නැහැ පුතේ. කැඩි කැඩි ආයෙන්නේ. හරි අපි පටන් ගමු එමනම් අපිට අද පාඩමේ අන්තිම කොටස තියෙන්නේ ඒකම මම ඔයගලන්ට පේපර් එකක් එව්වා අද අපි පේපර් එක සාකච්ඡා කරනවා මම වේලාසන ලියන්න කියලා ඇහුවා හැමෝම ලියලා ඇති මම හිතන්නේ එතකොට අපි තාපේ පාඩම අදින් ඉවර කරන්න පුළුවන් රයිට් මං ගිය සතියේ කිව්වා නේද මේ අවස්ථා විපර්යාස ටික ලියන්න කියලා කිව්වද වගුවේ කිව්වා සර් හරි අපි බලමු එමනම් මම ලියන්නම් චුට්ටක් ජල වාෂ්ප ජලයේ බවට පත් වීම කියන එක අපි ලිව්වා නේද උදාහරණයද අන්න වායු රයිට් ඊට පස්සේ දෙවෙනි එක ඊයම් ද්‍රව වීම ඊයම් තියෙන්නේ ඝන අවස්ථාවේ ද්‍රව වෙද්දී ද්‍රව ඊයම් ද්‍රව බවට පත් වෙනවා සර් ඒක හරි දාගන්න හරි දාගන්න ගමන් නැහැ ලිව්වනම් හරි දාගත්තත් කමක් නැහැ නැතත් කමක් නැහැ ළමයි ඊට පස්සේ යකඩ ද්‍රව වීම යකඩ කියන්නේ ඝනයක් ඒ වුණා ඒක ඝන ඊතලයක් ද්‍රව තුෂාර කියන්නේ ওই සීතල දවස් වලට ළමයි වායුගෝලයේ අපිට දකින්න පුළුවන් පිනි බින්දු ඒවට තමයි තුෂාර කියන්නේ දැන් අපි ගස්වල කොළවල ඒ වගේ මේ පිනි බින්දු තැම්පත් වෙනවා ඒතකොට පිනි බින්දු වල තියෙන ද්‍රව ජලය දැන් මේක වෙන්නේ මෙහෙමයි. දැන් සීතල දවස් වලට ළමයි වායුගෝලයේ සීතල වෙනකොට වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ඝනීභවණය වෙනවා. ජල වාෂ්ප ඝනීභවණය වෙලා ජලය හැදෙනවා. නේද? එහෙමනම් මේක ජල වාෂ්ප තියෙන්නේ වායු තත්ත්වේ. එතකොට වායු ඝනීභවණය වෙලා ද්‍රව බවට පත් වෙනවා. එතකොට වායු ඊතලයක් ද්‍රව කියලා තමයි එන්නේ. අයිස් කැට සෑදීම. අයිස් කැට අනද්දී අපි වතුර ශීතකරණේ තියනවා නේද ෆ්‍රිජ් එකේ. එතකොට වතුර කියන්නේ ද්‍රවයක් නේ. ඔව් ද්‍රව ඊතලයක් ඝන. එහෙමනම් ඔන්න ඔය විදිහට තමයි වගුව සම්පූර්ණ ඕනේ. දැන් එතකොට අපේ වායුගෝලයේ අපේ පරිසරයේ ඔන්න ඔය විදිහේ අවස්ථා විපර්යාස දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් ළමයි ඝනයක් රත් කරද්දී ඒක ද්‍රව වෙනවා නේද? මම ඔයගොල්ලන්ට දැනගන්න කියන්නේ ලොකු පන්ති වලදී බලන්න පුළුවන් මීට වඩා වෙනස් අවස්ථා විපර්යාස තියෙනවා. දැන් අපි දන්නවා ඕනෑම ඝනයක් රත් කරද්දී මුලින්ම ද්‍රවණය වෙන්නේ.
අයිස් කැටේ රත් කරද්දී ඒක ජලය වෙනවා. ඊට පස්සේ තව දුරටත් රත් කරොත් ජල වාෂ්ප වෙනවා. එහෙම නෙවෙන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් තව එකක් අපි ඉටිපන්දමේ තියෙන ඉටි කෑල්ලක් රත් කරනවා. ඉටිපන්දමේ තියෙන ඉටි කෑල්ලක් රත් කරනවා. එතකොට ඉටි කෑල්ල ඝන. එතකොට ඝනය රත් කරපුවාම ඒක ද්‍රව බවට පත් වෙනවා. ඉතින් ඔන්න විදියට ඝන මේ ඕනෑම ඝනයක් රත් කරද්දී මුලින්ම ද්‍රව වෙන්නේ. හැබැයි එහෙම නැති ඒවා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවද? විද්‍යාගාරේ තියෙනවා ළමයි අයඩීන් කියලා જાතියක්. අයඩීන්. මේ අයඩීන් ඝන කැට විදිහට තියෙන්නේ. එතකොට අයඩීන් කැට රත් කරනකොට අයඩීන් ද්‍රව වෙන්නේ නැහැ. කෙලින්ම වාෂ්ප වෙන්නේ. අයඩීන් වාෂ්ප සීතල කරපුවාම ඒ ද්‍රව වෙන්නේ නැහැ. වාෂ්පය නැවත ඝන බවට පත් වෙනවා. එතකොට මේ දැන් අවස්ථා විපර්යාස තව තියෙනවා කියලා මම මේ කිව්වේ. පොඩ්ඩක් අපි බලමු. ඕනනම් මම පෙන්නන්නම් අයඩීන් රත් කරපුවා වාෂ්පේ නැහැටි කෙලින්ම. හරි. මේ බලන්න ළමයි මේ තියෙන්නේ අයඩීන් කැට ඔන්න බලන්න. ওই තියෙන අයඩීන් කැට. ඒතකොට මේ අයඩීන් කැට රත් කරනවා. රත් කරපුවම ඔන්න අවස්ථා විපර්යාසයක් මම මේ පෙන්නන්නේ. බලන්න අයඩීන් කැට රත් කරපුවාම ඔන්න කෙලින්ම වාෂ්ප වෙනවා. ওই දම්පාට වාෂ්ප යන්නේ අයඩීන් වාෂ්පේ. නේද? එහෙමනම් ඝන ඊතලයක් වායු. මේකේ අපි අවස්ථා විපර්යාසය ලිව්වොත් එහෙනම් කොහොමද ලියන්නේ? ඝන ඊතලයක් වායු. එහෙමයි ලියන්නේ. ඊට පස්සේ උඩින් තියෙනවා අයිස් කැට් ටිකක් දාලා අර ප්ලාස්කුව. බලන්නකෝ දැන් ප්ලාස්කුවේ යටට මොකද වෙන්නේ කියලා. අයඩීන් වාෂ්ප සීතල වෙලා අයඩීන් ඝන හැදෙනවා ආයේ. එතකොට ඒකට අපි ලිව්වොත් එහෙම අවස්ථා විපර්යාසය වායු ඊතලයක් ඝන කියලා ලියන්න ඕන. පේනවද? ඔන්න බලන්න. ඒ කියන්නේ ද්‍රව වෙන්නේ නැහැ. වායුව සීතල වෙද්දි සාමාන්‍යයෙන් කලින් මුලින්ම ද්‍රව නෙවෙන්නේ. ද්‍රව වෙලා ඊට පස්සේනේ ඝන වෙන්නේ. හැබැයි අයඩීන් වල එහෙම වෙන්නේ නැහැ. ඔය අයඩීන් ස්ෆටික කියලා අපි කියනවා වට. ක්‍රිස්ටල්ස් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. හරි. ඉතින් ওই විදිහට ළමයි අපේ පරිසරයේ විවිධ අවස්ථා විපර්යාස සිද්ධ වෙනවා. එතකොට ඕගොල්ලන්ට ওই වගේ අවස්ථා විපර්යාසයක් දැන් අපි මේ බැලුව ක්‍රියාකාරකම ඒ වගේ ක්‍රියාකාරකමක් කරන්න තියෙනවා. ඒ වගේ එකක් කරන්න තියෙනවා. මේක මෙහෙමයි වෙන්නේ. හරි. දැන් බලන්න මේකේ තියෙන අවස්ථා විපර්යාස නිරීක්ෂණය කරමු කියලා. අවශ්‍ය ද්‍රව්‍ය ඉටිපන්දමක්, ගිනි පෙට්ටියක්, සුදු කාඩ්බෝඩ් කැබැල්ලක්, කුඩා ලෝහ බටයක්. මෙහෙමයි කරන්නේ. ඉටිපන්දම සෑදී ඇත්තේ ඝන අවස්ථාවේ පවතින ඉටිවලින්ලු. දැන් ඕගොල්ලෝ දන්නවා ළමයි මේ ඉටිපන්දමේ තියෙන්නේ මෙයාගේ ඝන ඉටි. නේද? මේකේ තියෙන්නේ ඝන ඉටි. එය දැල්වූ විට ද්‍රව ඉටි නිරීක්ෂණය කළ හැකිය. දැන් මේක අපි පත්තු කරපුවාම
ඉටිපන්දම දැල්ලපුවාම ඔයගොල්ලෝ දැකලා තියෙනවා ඉටිපන්දම දිගේ පහළට වැක්කිරෙනවා ද්‍රව ඉටිනේ. එහෙම දැකලා තියෙනව නේද? එහෙමනම් රත් වීමේදී ඝන ඉටි ද්‍රව බවට පත් වෙනවා. හැබැයි අපිට මේ ඉටිපන්දම දැල්ලපුවාම ඉටි වාෂ්ප පේන්නේ නැහැ. අපි මෙහෙම වැඩක් කරනවා ළමයි. දැන් මේ විදිහට ඉටිපන්දමක් දැල්වලා ලෝහ නලයක් මේ කඩදාසි ප්ලාස්ටික් ඒවා තියන්න බෑ. ඒවා පිච්චෙනවා වුණු වෙලා. ඒක නිසා චූටි තඹ එහෙම නැත්නම් යකඩ බටයක් හොයාගන්න. ගෙදරදිත් කරන්න පුළුවන් මේක. ඊට පස්සේ මෙන්න මේ රූපේ තියෙන විදිහට මේ බටේ එක කෙලවරක් ඉටිපන්දමේ මැදට දැල්ලේ මැදට තියන්න. දැල්ලේ මැදට තියපුවාම අපිට පේනවා මෙන්න මේ කෙලවරෙන් සුදු පාට දුමාරයක් යනවා. මේම සුදු පාට දුමාරයක් මේ පැත්තෙන් ඕමෝම යනවා. ඊට පස්සේ එතෙන්ට ගිනි කූරක් ගහලා අල්ලන්න. ගිනි කූරක් ගහලා අල්ලපුවාම මේ සුදු දුමාරය දැල් වෙන්න ගන්නවා මේ රූපේ තියෙන විදිහට. ගිනි දැල්ලක් ඕම එනවා. සුදු දුමාරේ දහණය වෙනවා. එහෙමනම් මේ සුදු දුමාරේ මොනවා වෙන්න ඇතිද ළමයි? මේක දහණය වෙන්නේ මේකේ මොනවද වෙනව ඇත්තේ? මොකද්ද මේකේ ඇත්තේ? මේ සුදු දුමාරේ තියෙන්නේ ඉටි වාෂ්ප. ඒ ඉටි වාෂ්ප තමයි ගිනි දැල්ල අල්ලපුවාම දහණය වීම වෙන්නේ. එහෙමනම් මෙතන අවස්ථා විපර්යාස ළමයි දෙකක් තියෙනවා. මුලින්ම මේ ඉටිපන්දමේ තියෙනවා ඝන ඉටි. නේද? අපි දැල්ල පත්තු කරපුවාම මෙයාව පත්තු කරපුවාම අද වැහි දවස් ළමයි සිග්නල් ටිකක් අඩු ඇති. මම නෝට් එක ලියනකොට ලියන්නම්. වීඩියෝ එකක් දාන්නම්. හරි? එතකොට මෙතන ඉටිපන්දමේ ඝන ඉටි තියෙන්නේ අපි ඉටිපන්දම පත්තු කරපුවාම ඒ ඝන ඉටි ද්‍රව බවට පත් වෙනවා. මේ වැක්කිරෙන්නේ ද්‍රව ඉටි. ඊට පස්සේ දැල්ලේ මැදට මේ යකඩ බටේ අපි තියනවා. තියපුවාම මේ බටේ දිගේ අනිත් පැත්තේ කෙළවරින් මෙතනින් එළියට වෙනවා ඉටි වාෂ්ප. ඒ ඉටි වාෂ්ප තමයි අපි ගිනි කුරක් ගහලා තියපුවාම දහණය වීම වෙන්නේ. නේද? එහෙමනම් මෙතන අපිට අවස්ථා විපර්යාස දෙකක් පේනවා. මොකද්ද? ඝන රත් කිරීමේදී ද්‍රව බවට පත් වෙනවා. ද්‍රවයක් තවදුරටත් රත් කරොත් වායු බවට පත් වෙනවා. ඔන්න ඕක තමයි මේ ක්‍රියාකාරකමේදී අපි නිරීක්ෂණය කරන්නේ. හරි? මේක ගෙදරදී ළමයි කරලා බලන්න තනියම. දැන් සමහර අය නම් ඉන්නවා ක්‍රියාකාරකම් කරලා ඒවා වීඩියෝ එහෙම දානවා. පහුගිය දවසක මම දැම්මා එහෙම වීඩියෝ එකක්. මට එවලා තිබ්බේ මේ ප්‍රසාරණය වායු ප්‍රසාරණයේ වීඩියෝ එකක් මම ඕගොල්ලන්ගේ ගෲප් වලට දැම්මා. එතකොට ඒක ගෙදරදී කරලා ඒ ක්‍රියාකාරකම එයා එවලා තිබ්බා. මට මතක නැහැ ආකාශද කවුද මට ඒක එවලා තිබ්බේ? කවුරු හරි එක්කෙනෙක් මට ත්‍රිපිලමෙක් මේ තමයි කරලා එවලා තිබ්බා. ඒක මම ගෲප් වලට දැම්මා. ඉතින් ඒ වාගේ ගෙදරදී කරන්න පුළුවන් මේවා කරලා අනිත් අයටත් බලන්න දාන්න. හරි. අපි ලියමු ළමයි නිරීක්ෂණ මේව. හරි. දැන් මේකේ කියනවා ඊට පස්සේ ළමයි දැල්ලේ මැද අඳුරු කලාපයේ ඇත්තේ ඉටි වාෂ්පයයි. මෙම කලාපයේද ලෝහ නලය ඇතුළු කර එහි අනික් කෙළවරට දැල්ලක් ලං කරන්න. නලයේ කෙළවර දැල්ලක් ඇතිවීමට හේතු වේ කුමන අවස්ථාවේ පැවති ඉටිදැයි සොයා බලන්න. ඊට පස්සේ කියනවා දැල්ල හරහා මොහොතක් කාඩ්බෝඩ් කැබැල්ල තබන්න. දැන් කාඩ්බෝඩ් කැබැල්ල හොඳින් පරීක්ෂා කර බලන්න. දැන් තව එකක් අපිට කියනවා මේ දැල්ල හරහා මේ ඉටිපන්දම් දැල්ල හරහා කාඩ්බෝඩ් කෑල්ලක් තියන්නලු. ගොඩක් වෙලා නෙවෙයි චුට්ට වෙලාවක් තියන්න කියලා කියනවා. මේ දැල්ල හරහා ළමයි ඔහොම කාඩ්බෝඩ් කෑල්ලක් තියෙනවා. තියලා ටක් ගාලා අහකට ගන්න. වැඩි වෙලා තියන්න එපා පිච්චෙනවනේ. නේද? හරි.
එතකොට මෙහෙම කාඩ්බෝඩ් කෑල්ල තියලා අහකට ගත්තාම මොනවද දකින්න පුළුවන් කියලා අහනවා අපෙන්. ළමයි මොනවද මේකේ කාඩ්බෝඩ් කැබැල්ලේ තියෙන්නේ? ඔව්. තියෙනවා එකක් ළමයි දැලි බැඳෙනවානේ. කාඩ්බෝඩ් කැබැල්ලේ දැලි බැඳෙනවා. සමහර විට ඔයගොල්ලෝ දන්නවා ඇති සමහර විට ඔයගොල්ලෝ දන්නවා ඇති මේ ඉස්සර කාලේ ළමයි කළු ලෑලි කළු කරනවානේ. දැනුත් කරනවා නේද? දැන් නම් ගොඩක් වෙලාවට අපි ඉස්කෝලේදී කරන්නේ මේ ඔය හાર્ඩ්වෙයාර් වල තියෙනවා ගන්න බ්ලැක් බෝඩ් පේන්ට් කියලා එකක් තීන්ත જાතියක්. ඒක ගෙනල්ලා ගන්න. ඉස්සර කාලේ කළු ලෑල්ල කළු කරපු හැටි දන්නවද? නැද්ද? ඔයාලා කළු ලෑල්ල කළු කරලම නැද්ද? දන්නවා සර්. දන්නව නේද? ඔව්. ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ගේ ඉතින් පොඩි පන්ති වලදී මේ අම්මලා තාත්තලා ගිහින් තමයි ඔක කළු කරන්නේ. නිමාඩු ඉවරලා ඉස්කෝලේට යනකොට හොඳට කළු පාට දිනනවා. ළමයි කළු කරන්නේ නැහැ. ලොකු පන්ති වල ළමයි නම් ඔන්න ගෙනල්ලා කළු කරනවා. නේද? කළු ලෑල්ල කළු කරන්න කළු ලෑල්ල ගානේ ලාම්පු දැලි. ලාම්පු දැලි කියන්නේ භූමි තෙල් කුප්පි ලාම්පුව පත්තු කරලා උඩින් කාඩ්බෝඩ් එකක් තියෙනවා. එතකොට කුප්පි ලාම්පුව උඩින් කාඩ්බෝඩ් එක තියපුවාම මොකද වෙන්නේ? මේක දැන් මේක කුප්පි ලාම්පුව කියලා මේක උඩින් ඕම කාඩ්බෝඩ් ගාලා තියෙනවා. තියපුවාම මොකද වෙන්නේ? මේකේ යට බැඳෙනවා. මේකේ යට මෙහෙම දැලි ගොඩක් බැඳෙනවා. ඕම බැඳෙනවා. මේ දැලි ටික තමයි එකතු කරගෙන යන්නේ කළු ලෑල්ල කළු කරන්නේ. නේද? ඊට පස්සේ මේ දැලි ටික ගෙනිහින් මොනවද මේක අනන්නේ? මොනවද දාන්නේ මේකට තව? එඬරු කිරි. එඬරු කිරි දානවා. එඬරු කිරි කියන්නේ මොනවද? අර එඬරු ගහේ නැට්ට කඩලා නේද? කොළවල නැටි කඩලා ඒකෙන් කිරි අරගන්න. ඕක කලවම් කරලා අපි ගාන්නේ ඉස්සර කාලේ කෙසෙල් මුවෙන් ළමයි. කෙසෙල් මුව කියලා කියන්නේ ඒක දෙකට කපලා ඒකෙන් තමයි ගාන්නේ. එතකොට යන්නේ නැහැ අතේ ගෑවෙන්නේ නැහැ ඒවා. හරි ඔහොමයි කළු ලෑල්ල කළු කරේ. එතකොට දැන් මෙතන මේ කාඩ්බෝඩ් කෑල්ල මෙහෙම මැදින් තියපුවාම මේ කාඩ්බෝඩ් කෑල්ල එකක් තමයි දැලි බැඳෙනවා. බැලුවොත් මේකේ දැලි ටිකක් කොහොම තියෙනවා. ඊට අමතරව මේකේ මැද කොටසේ මෙන්න මේ හරිය ළමයි ඉටි තැම්පත් වෙලා තියෙනවා. ඉටි මෙතන ඉටි තැම්පත් වෙනවා. ඉටි දැන් මෙතන දැල්ල නිසා ඝන ඉටි රත් වෙලා ද්‍රව වෙනවනේ මෙතන. ඒ ද්‍රව ඉටි ළමයි මේ වැටිය දිගේ උඩට යනවා මෙහෙම. වැටිය දිගේ උඩට ගිහින් ඒව වාෂ්ප වෙනවා. ඊට පස්සේ ඉටි වාෂ්ප තමයි මේකේ ගිනි ගන්න. හරි එතකොට ඒ දැන් දැල්ල මැදට යකඩ බටේ තියපුවාම මේ යන ඉටි වාෂ්ප මේ බටේ දිගේ යනවා. බටේ දිගේ ගිහින් මෙතන පත්තු වෙනවා. ගිනි කුරක් ගහලා දීපුවාම කෙරවලේ පත්තු වෙනවා. හරි දැන් අපි කාඩ්බෝඩ් එක මෙහෙම තියපුවාම මේ කාඩ්බෝඩ් එකේ ඉටි වාෂ්ප ටිකක් බැඳෙනවා ළමයියට. ඝන ඉටි බවට පත් වෙලා අපිට දකින්න පුළුවන් එතකොට. හරි ඉතින් ඔන්න ඕකයි වෙන්නේ ඔය ක්‍රියාකාරකම. රයිට් අපි ලියමු චුට්ටක් නිරීක්ෂණ මෙහෙම. හරි මෙහෙම ලියන්න ලෝහ නලය තුලින් ඉටි වාෂ්ප පිටතට පැමිණීම නිසා නලය කෙලවර එම
ඉටි වාෂ්ප දහනය වී දැල්ලක් ඇතිවේ. cardboard කැබැල්ල දැල්ලට ඉහළින් තැබූ විට එහි දැලි සහ ඉටි වාෂ්ප තැන්පත් වී ඇති බව නිරීක්ෂණය කළ හැක. දැන් ළමයි ඔය දැලි කියන්නේ බාගෙට පිච්චුණු කාබන් අංශු. හරි නේද? හරි.
right අපි බලමු ඊට පස්සේ වර්ණ විපර්යාස. දැන් අපි මේ කතා කරන්නේ ළමයි තාපය නිසා නේද? තාපය නිසා ද්‍රව්‍යවල සිදුවන වෙනස් වීම. දැන් අපි කතා කරා තාපය නිසා මුලින්ම කතා කරා උෂ්ණත්වය ඉහළ යනවා කියලා. ඊට පස්සේ අපි කිව්වා තාපය නිසා ප්‍රසාරණය වෙනවා කියලා නේ. ඝන ද්‍රව වායු ප්‍රසාරණය ගැන කතා කරා. ඊට පස්සේ තාපය නිසා අවස්ථා විපර්යාස වෙනවා කියලා අපි කතා කරා. ඊට පස්සේ තාපය නිසා ඇතිවන තවත් වෙනස්කමක් තමයි වර්ණ වෙනස් වීම සිද්ධ වෙනවා. ඕගොල්ලෝ දැකලා තියෙනවද ළමයි? බලන්න ගෙදර ගිහින් ඔයගොල්ලන්ගේ තද පාට ඇඳුම් ඇති. රතු පාට, කොළ පාට, ඒ වගේ තද පාට ඇඳුම් ඇති. තද කොළ පාට, තද රතු පාට. ඒව පොඩ්ඩක් බලන්න අර මැහුම් වාටියක් චුට්ටක් ඇතුල් පැත්තේ බලන්න. සතේ පිංගලා ඉන්නවද කියලා නෙමෙයි බලන්න. ළමයි ඒක ගෙනත් දවසේ, ගෙනාපු දවසේ දැන් මෙහෙමයි එළිය දැන් ඕගොල්ලන්ට ඕක එක සැරේ බැලුවට පේන්නේ නැහැ. චුට්ටක් බලන්න දැන් එළියේ පාටයි ඇතුලේ පාටයි එක සමානද කියලා මැහුම් වාටිය ඇතුලේ පාට. ගොඩක් වෙලාවට මේ එළියේ පාට අඩුයි නේද? ටික දවසක් ඇඳපුවාම මෙලා කියනවා නේද ඇඳුම් තදාවුවේ දාන්න එපා පාට ඇඳුම් පාට පිච්චෙනවා කියලා ළමයි. ඔව් බලන්න ඔයගොල්ලෝ අර ගෙනාපු දවස්වල ඇඳුමේ පාටම ඇති ඔය වාටිය ඇතුලේ ලේවලා බලපුවාම. එහෙම එකක් තියෙනවා නම් පුළුවන් නම් බලන්න. චුට්ටක් බලන්න ඈඩ් කරලා ඇතුලේ තියෙනවා තද පාට එහෙමම එළිය පාට අඩු වෙලා. තව එකක් මම කියන්නම්කෝ. ඔයගොල්ලෝ බලන්න තද ආවුවේ තියපු ප්ලාස්ටික් භාජන. ප්ලාස්ටික් බේසම් මෙහෙම සමානලාට ගෙදර ඇති. එළිය රෙදි වලලා එහෙමම ආවුවේ තියලා ටික දවසක් යද්දී තද රතු පාටට ගෙනාපුවා රෝස පාට වෙනවා. තැඹිලි පාට ඒවා කහ පාට වෙනවා. දැකලා තියෙනවද? ආ. එතකොට ඒ වර්ණය වෙනස් වෙන්නේ කොහොමද ළමයි? වැස්සට හේදිලාද? නෑ. සූර්ය තාපය නිසා වර්ණය වෙනස් වෙනවා. අවුවේ තියෙන ඉටි රෙද්දක් බලන්න. ගෙදර තියෙනවනම් පාට ඉටි රෙද්දක් තියෙනවනම් ටික දවසක් අවුවේ තිබ්බාම ඉටි රෙද්දේ පාට නැති වෙලා යනවා. එතකොට සූර්ය තාපයට පුළුවන් වස්තු වල වර්ණය වෙනස් කරන්න. හරි. එතකොට ඒකට අපි කියනවා ළමයි මේ තාපය මගින් වර්ණ විපර්යාස ඇති වෙනවා. හරි. එතකොට තාපය මගින් සිදුවන වර්ණ විපර්යාසයක් නිරීක්ෂණය කරන්න බලන්න පොඩි ක්‍රියාකාරකමක් තියෙනවා. අවශ්‍ය ද්‍රව්‍ය වෝල්ට් 2.5 සූත්‍රිකා බල්බයක් 1.5 වෝල්ට් වියලි කෝෂ දෙකක් විචල්්‍ය ප්‍රතිරෝධකයක් ස්විචයක් ඉහත ද්‍රව්‍ය භාවිතා කර පරිපථයක් ගොඩනගන්න. විචල්්‍ය ප්‍රතිරෝධකයේ මගින් ධාරාව පාලනය කරමින් කුඩා ධාරාවක සිට ධාරාව ඉහළ නංවමින් ඒ අනුව සූත්‍රිකාවේ වර්ණය වෙනස් වන අයුරු නිරීක්ෂණය කරන්න. හරි. ඔයගොල්ලෝ දැකලා තියෙනවද ළමයි? ගෙදර තියෙනවා මෙන්න මෙහෙම බල්බ් එකක්. ටෝච් බල්බ් එකක් මේ જાතිය. දැන් මේකට ගන්න ඕනේ ටෝච් බල්බ් එකක්. ඔයගොල්ලන්ගේ ගෙවල් වල ඇති මේ මෙන්න මේ විදිහේ අපි මේවට කියනවා සූත්‍රිකා පහන් කියලා ළමයි. මේ පහ පාට බල්බ් එකද? අන්නේ කහ පාට බල්බ් එක තමයි. මේක ඇතුළේම කම්බි දඟරයක්. මේ බල්බ් දැකලා තියෙනව නේද? ඔව් එතකොට මේකට කියන්නේ සූත්‍රිකා බල්බයක් කියලා. ඇතුලේ දඟරයක් තියෙනවා. ඒක තමයි සූත්‍රිකාව. ඔයගොල්ලෝ දන්නවද මේ සූත්‍රිකාව හදලා තියෙන ලෝහේ නම? මේකේ නම ටන්ස්ටන්. මතක තියාගන්න. ටන්ස්ටන් කියන ලෝහයෙන් මේක හදලා තියෙන්නේ. බල්බ් වල සූත්‍රිකාව හදන්නේ ටන්ස්ටන් කියන ලෝහයෙන්. දැන් මෙහෙමයි කරන්නේ. අපි මේ විදිහට බල්බ් එක අරන් මේ බල්බ් එකට සම්බන්ධ කරනවා බැටරි කෑල්ල. සම්බන්ධ කරලා විචල්්‍ය ප්‍රතිරෝධකයක්
සංකේත වලින් මං යන්නේ විචල්්‍ය ප්‍රතිරෝධකයක් සම්බන්ධ කරනවා. සම්බන්ධ කරලා මේ ප්‍රතිරෝධකයෙන් මේ ඇතුලේ යන ධාරාව අඩු වැඩි කරන්න පුළුවන්. මුලින්ම චූටි ධාරාවක් යවනවා. චූටි ධාරාවක් යවලා ඊට පස්සේ ටික ටික මේ සූත්‍රිකාව දිගේ යන ධාරාව වැඩි කරනවා. වැඩි කරලා බලනවා මේකට මොකද වෙන්නේ කියලා. ඔය සූත්‍රිකාවේ ළමයි වර්ණය වෙනස් වෙනවා. වර්ණය වෙනස් වෙන්න ගන්නවා. හරි? මං තව එකක් ගහන්නම් ඕගොල්ලෝ දැකලා තියෙනවද කම්මලේ යකඩ රත් කරන හැටි? ඔව්. යකඩයක් රත් කරනකොට ඒකේ පාට වෙනස් වෙන හැටි දැකලා තියෙනවද? යකඩේ ටික ටික රත් වෙන්නේ මොන පාටද වෙන්නේ ළමයි? පොඩ්ඩක් අපි බලමු. රත් කරලා තියෙන කට්ටක්. ඔව්. පොඩ්ඩක් ඉන්න ළමයි. මේ වීඩියෝ එකේ අන්තිම හරිය මම පෙන්නන්නම් බලන්නකො මේක. මේ බල්බ් එකේ සූත්‍රිකාවක් රත් කරන හැටි මේකේ තියෙන්නේ අරගෙන. බල්බ් එකක් කඩලා අරන් ඒකේ සූත්‍රිකාව. ඕකේ මේ දැන් ඔය අපිට ළමයි මේ කරන පරීක්ෂණයම මේ වීඩියෝ වල නෑ.
මම මේකේ අන්තිම හරියේ පෙන්නන්නම් ඔන්න වෙන වැඩේ ඔන්න අපිට ඕන එක දැන් මේකේ වෙන්නේ මේ සූත්‍රිකාව පිච්චිලා යනවා ළමයි. සූත්‍රිකාව පිච්චිලා යන එකක් වෙන්නේ මේ. ඇතුළට වාතය ඇතුල් කරපුවාම සූත්‍රිකාව පිච්චෙනවා. ඕකේ අන්තිම හරිය බලන්න මේ සූත්‍රිකාව පිච්චෙනකොට ඒකේ වර්ණය වෙනස් වෙන හැටි ළමයි. ඔන්න ඔය හරිය ඉඳන් බලන්නකෝ. ඔන්න බලන්න හිමින් පෙන්නයි ටිකක් ඔන්න බලන්න. දැන් මේ බලන්න මේ සූත්‍රිකාව කැඩිච්ච වෙලාව. මේකේ තැඹිලි පාට එළියක් තියෙන්නේ. පේනවද ඔයගොල්ලන්ට නේ? දැන් සාමාන්‍යයෙන් මේ බල්බ් එකක් පත් වෙනකොටත් එළියේ තැඹිලි පාටයිනේ. කම්මලේ යකඩයක් හොඳටම රත් වුණාමත් ওই විදිහට තැඹිලි පාට එළියක් තියෙනවා. ඊට පස්සේ බලන්න දැන් මේක කැඩුනහම මේක නිමෙනවනේ ඔන්න නිමෙද්දි වෙන වැඩේ බලන්න. බලන්න පාට වෙනස් වුණා නේද? තැඹිලි පාට අඩු වුණා. අඩු වෙලා ඔන්න බලන්න දැන් මොන පාටද? දැන් රතු පාටයි. නේ? ඊට පස්සේ නිවිලා යනවා. නේද? එහෙමනම් මේ විදිහට දැන් මේක ළමයි දැන් අපි බල්බ් එකක් අපි ටක් ගාලා එක සැරේ ඕගොල්ලන්ගේ ගෙදර බල්බ් එක ස්විච් එක ඔන් කරපු හැටි කෙලින්ම මේක රත් වෙනවා ටක් ගාලා. හැබැයි අපිට පුළුවන් නම් හිමින් රත් කරන්න ඉස්සර වෙලාම සූත්‍රිකාව රතු පාට වෙන්න. රතු පාට වෙලා තව ටිකක් අපි රත් කරනකොට මේක කහ පාට වෙනවා. කහ පාට වෙනවා. හරි තව දුරට රත් කරනකොට මේක තැඹිලි පාට වාගේ වෙනවා. කහ තැඹිලි. ඊට පස්සේ ළමයි මේක ගොඩාක් රත් වුණාම සුදු පාට වෙලා දිලිසෙනවා. එහෙමයි වෙන්නේ. කම්මලේ යකඩයක් රත් කරනකොට ආය දවසක් හම්බුනොත් බලන්න ඒ වෙලාවට. යකඩේ රත් කරනකොට ළමයි ඉස්සර වෙලාම මේ යකඩේ රතු පාට වෙන්නේ. රතු පාට වෙලා තව ටිකක් රත් කරනකොට යකඩේ කහ පාට වෙලා තැඹිලි පාට වෙනවා. නේද? එහෙමනම් උෂ්ණත්වයේ අණුව ද්‍රව්‍ය වල වර්ණය වෙනස් වෙනවා කියලා අපිට මේ අනුව කියන්න පුළුවන්. උෂ්ණත්වය වැඩි වෙනකොට වර්ණය වෙනස් වෙනවා. හරි? හරි අපි ළමයි ලියාගමු අපේ ටියුට් එකේ අවසාන ක්‍රියාකාරකම නේද? හරි. ලියන්න මේම මේව ලියන්න මුලින්ම බල්බය තුලින් කුඩා ධාරාවක් යවූ විට සූත්‍රිකාව කියන්න ලියනවා පේන්නේ අනිත් අයටත් පේන්නේ නැද්ද ලියනවා පේනවා සර්.
කාටද පේන්නේ නැත්තේ? අනිත් ළමයින්ට පේනව නේද දැන් ඉන්න අයට? හරි. එයාගේ මොනවා හරි සිග්නල් එයාගේ සිග්නල් මේ අවුලක් ඇති. හරි. කුඩා ධාරාවක් යවු විට සූත්‍රිකාව රතු පැහැයෙන් දිස්සේ. ධාරාව ක්‍රමයෙන් වැඩි කරන විට සූත්‍රිකාව තැඹිලි පැහැවි අවසානයේදී සුදු පැහැයට හැරේ. ඊට පස්සේ ළමයි සූත්‍රිකාවේ උෂ්ණත්වය අණුව වර්ණය වෙනස් වන බව නිගමනය කළ හැක. ඔව්. සුදු පැහැයට හැරේ. මෙතනද? හරි ළමයි. මේ බෝඩ් එකේ දැන් අද ළමයි මේ පොඩ්ඩක් ලියද්දි අවුල් ලියන තැන නෙවෙයි ලියවෙන්නේ. ඒකයි අකුරු පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා ඇත්තේ. හොයන්න බැරි තැනක් තියෙනවා නම් අහන්න. Sir, ඔව් කියන්න.
තැඹිලි කියන එක ගාව තියෙන්නේ මොකද්ද? තැඹිලි පැහැවි අවසානයේදී සුදු පැහැයට හැරේ. අද වැහි ගතියක් තියෙන ළමයි වැහි දවසේ ඉඳන් සිග්නල් අඩු ඇති ටිකක් මං වීඩියෝ එක කොහොමදත් දාන්නම් ගෲප් එකට right අපි බලමු අපේ අවසාන මාතෘකාව තාපය නිසා ඇතිවන පාරිසරික බලපෑම හරි දැන් ළමයි මේ තාපය නිසා අපේ පරිසරයේ විවිධ වෙනස් වීම් සිදු වෙනවා අපි ඒවට කියනවා පාරිසරික බලපෑම් කියලා මොනවාද මේමයි ළමයි ඉතින් සිග්නල් අඩු එකට අපිට කරන්න දෙයක් නැහැ මෙහෙ ඉඳන් මට මෙහෙන් මොකුත්ම කරන්න විදියක් නැහැ ඉතින් ඕගොල්ලන්ගේ ඔය පැති වල සිග්නල් වෙනස් වෙන එකට නේද බලන්න චුට්ටක් ඉන්න උත්සාහ කරන්න එහෙම බැරි වුණොත් ඉතින් මම වීඩියෝ එක දාන්නම් හරි වෙන කරන්න දෙයක් නැහැ ඉතින් ඔව් එහෙමද? හරි. දැන් මේ අපි කතා කරේ ළමයි මේ තාපය නිසා විවිධ පාරිසරික බලපෑම් ඇති වෙනවා. මේ පාරිසරික බලපෑම් ළමයි සමහර ඒවා තියෙනවා හොඳ බලපෑම් සමහර ඒවා නරක බලපෑම් මේ දෙකම ඇති වෙනවා. හරි. එතකොට අපි බලමු තාපය නිසා ඇතිවන පාරිසරික බලපෑම් කීපයක් මේ විදියට. හරි. දැන් ඕගොල්ලෝ දන්නවා අපේ පෘථුවියට අවශ්‍ය තාපය ලැබෙන්නේ සූර්යාගෙන්. සූර්යා තමයි අපේ ප්‍රධාන තාප ප්‍රභවයනේ. මේ සූර්යාගේ තාපය නැත්තම් අපිට ජීවත් වෙන්න බෑ ළමයි. මේ එහෙම වුණොත් මේක අපේ පොළව අයිස් ගෝලයක් වෙනවා. අපේ පෘථුවියේ ජීවීන්ට ජීවත් වෙන්න සුදුසු උෂ්ණත්වයක් පවත්වාගෙන යන්නේ සූර්ය තාපය මගින්. තාපයේ තියෙන ප්‍රධාන වැදගත්කම තමයි ඒක. මොකද ජීවීන්ට ජීවත් වීමට සුදුසු උෂ්ණත්ව පරාසයක් ඇති කරනවා අපේ පොළොවේ. නේ? එතකොට ඔයගොල්ලෝ දන්නවා ළමයි දැන් අද වහිනවනේ. නේද මේ වැස්ස ඇති වෙන්න සූර්ය තාපය අවශ්‍යයි. කොහොමද සූර්ය තාපය බලපාන්නේ වර්ෂාවට? වැස්සට කොහොමද සූර්ය තාපය බලපාන්නේ? සූර්ය තාපය නැත්තම් වැස්සක් ඇති වෙනවද? නැත්තම් සූර්ය තාපය ඕනේ නැද්ද වර්ෂාව ඇති වෙන්නේ? ඕනේ. මට කියන්නකෝ. කොහොමද? ඇයි ඕනේ කියලා. වර්ෂාව ඇති වෙන්න ඇයි සූර්ය තාපය ඕනේ? මොකටද ඕනේ? ජල වාෂ්ප වලාකුළු වලට උරා ගන්නවා. ඔව් පොළවේ තියෙන ජලය වලාකුළු වලට යන්න ඒ ජලය වාෂ්ප වෙන්න එපා නේද? එතකොට පොළවේ තියෙන ජලය වාෂ්ප වෙලා වලාකුළු වලට යන්නේ ළමයි සූර්ය තාපය නිසා නේද? එතකොට උඩට යනකොට මේක ආයේ සීතල වෙනවා වායු ගෝලයේ උඩට යනකොට ඊට පස්සේ තමයි වලාකුළු හැදෙන්නේ. ඊට පස්සේ ඒ වලාකුළු වලින් නැවතත් වර්ෂාව විදියට පොළොවට මේක පතිත වෙනවනේ. ඉතින් ඒ විදියට එහෙමනම් අපි කියනවා කොට ජල චක්‍රය කියලා. ජල චක්‍රය ජල චක්‍රය කියලා අපි ඔකට කියන්නේ.
මේ තියෙන ජල චක්‍රයේ පින්තූරයක්. ජල චක්‍රයේ පින්තූර මේ තියෙන්නේ. නේද? එතකොට ඔන පොළවේ තියෙනවා ළමයි ජලය. ගංගාවල ඇලදොලවල නේද පොළවේ තියෙනවා. එතකොට මේ ජලය සූර්ය තාපය නිසා වාෂ්ප වෙලා ඉහළට යනවා. ජල වාෂ්ප ඉහළ යනවා. ඉහළ ගියාම මොකද වෙන්නේ? ඒවා ඝනීභවණය වෙලා වලාකුළු හැදෙනවා. ඊට පස්සේ ඒ වලාකුළු වලින් නැවත ඒ ජලයේ වර්ෂාව විදියට පොළොවට පතිත වෙනවා. එහෙමනම් මේ ජල චක්‍රයේ ක්‍රියාත්මක වෙන්නේ සූර්ය තාපය නිසා. නේද? හරි. ඒ විතරක් නෙවෙයි ළමයි සුළං ඇති වෙන්නේ සූර්ය තාපය නිසා. සුළඟ. නේද? මේ සුළඟ එක්ක දැන් අද අපිට මේ වහින්නේ මේ කාලේ වහින්නේ ඇයි? මේකට කියනවා මෝසම් වර්ෂාව නේද? නිර්තදිග මෝසම් වැස්ස සක්‍රිය වෙලා තියෙන්නේ දැන් අපේ පැත්ත. එතකොට මේ මෝසම් වර්ෂාව ඇති වෙන්නේ සුළඟ නිසා. සුළඟ නිසා මුහුදේ දියවැල් ඇති වෙනවා. ඔයගොල්ලෝ අහලා ඇති මුහුදේ තියෙනවා ළමයි ගංගාවල් වාගේ දියවැල් ඒවට කියන්නේ. නේද? ඔය සමහරවල් ටීවී එකේම කියනවා ඔන්න දීවරයෝ කියනවා ඔයගොල්ලෝ අහලා ඇති. මේ එන්ජිම කැඩුනා බෝට්ටුවේ. එන්ජිම කැඩිලා බෝට්ටුව නැවතුණා මුහුදේ. ඊට පස්සේ දියවැලකට අහු වෙලා ගහගෙන ගිහින් බංගලාදේශයට ගියා. කොහොම කියනවා ළමයි දියවැල් කියන්නේ හරියට ගංගාවල් වාගේ වතුර ගලාගෙන යන පාරවල් තියනවලු මුහුදේ. එතකොට ඒවා ක්‍රියාත්මක වෙන්නේ මේ තාපය නිසා, සූර්ය තාපය නිසා. හරි එතකොට බලන්න පායන කාලෙට අවුන්නේ පුතේ අයියෙන් කියන්නකෝ. හරි අපි මේ පාරිසරික බලපෑම් කීපයක් ළමයි ලියමු. මේම පළවෙනි එක සිග්නල් අඩුයි ළමයි අද කරන්න දෙයක් නැහැ ඉතින්. මේක ලියන්නේ මෙතන නෙවෙයි.
පෘථුවිය මත ජල චක්‍රයේ ක්‍රියාත්මක වීම සඳහා තාපය උපකාරී වේ. සුළඟ දියවැල් ආදිය ක්‍රියාත්මක වීම සඳහාද තාපය අවශ්‍ය වේ. වර්තමානයේදී පෘථුවියේ උෂ්ණත්වය ඉහළ යමින් පවතී. එමගින් ඇතිවිය හැකි අහිතකර බලපෑම් අහිතකර බලපෑම් ලයිස්තුවක් ලියන්න. තනියම ලියන්න ඕන ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ අහලා ඇති වර්තමානයේදී ළමයි මේ පෘථුවියේ උෂ්ණත්වය ඉහළ යනවා කියලා. එතකොට මේ පෘථුවියේ උෂ්ණත්වය ඉහළ යාම නිසා අපිට මූණ දෙන්න වෙලා තියෙන මූණ දීමට සිදුවිය හැකි අහිතකර බලපෑම් ලයිස්තුවක් ලියන්න. උෂ්ණත්වය ඉහළ යමින් පවතී. වර්තමානයේදී පෘථුවියේ උෂ්ණත්වය ඉහළ යමින් පවතී. එහෙම ලියවනේ ඊට පස්සේ මොකක්ද තිබෙන්නේ? එමගින් ඇතිවිය හැකි අහිතකර බලපෑම් ලැයිස්තුවක් ලියන්න කියලා කිව්වේ. එමගින් ඇතිවිය හැකි අහිතකර බලපෑම් ලැයිස්තුවක් ලියන්න කියලා කිව්වා. වර්තමානයේදී පෘථුවියේ උෂ්ණත්වය ඉහළ යමින් පවතී. එමගින් ඇතිවිය හැකි අහිතකර බලපෑම් ලැයිස්තුවක් ලියන්න. ඔය ටික තමයි කිව්වේ. හරි. එතකොට ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා. පෘථුවි ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා. මේ ඉහළ යාම නිසා අපිට මුණ දෙන්න වෙලා තියෙන අහිතකර බලපෑම් මොනවද?
ඔව් කියන්නකො ටිකක්. ඔව් කියන්න. සුනාමියෙන්ද මේ සූර්ය තාපය බලපානවද? නෑ සුනාමියට ඍජුව බලපෑමක් නෑ ඒක. ගෝලීය උෂ්ණත්වය ඉහළ යන එකට ඉහළ යාම නිසා සුනාමිය ඇති වෙන්න බලපෑමක් නෑ කෙලින්ම. පෘථිවි ගෝලයේ උෂ්ණත්වය ඉහළ යාම නිසා ළමයි එකක් තමයි ඔව් ඒවා සාමාන්‍යයෙන් ළමයි මේ දැන් පොළොව ඉරිතලන එක නේද ඉඩෝර කාලේදී ලැබුගිනි ඇති වෙන එක ඒවා හරි කවන්නේ ඒවත් ලියමු අපි ලැබුගිනි ඇතිවීම පොළොව ඉරිතැලීම ඒවා වෙන්න පුළුවන් නේද ඊට පස්සේ තව මෙහෙමයි අපේ උත්තර ධ්‍රවයේ දක්ෂිණ ධ්‍රවයේ ප්‍රදේශයේ අයිස් කඳු දිය වෙනවා හිම කඳු දියවීම නේද මේ හිම කඳු දියවීම නිසා ඔගොල්ලෝ තනියම ලියන්න මේ ටික අහගන්න ළමයි ඈ ද්‍රව ප්‍රදේශවල හිම කඳු දියවීම එකක් ඊට පස්සේ ඒකේ වක්‍ර බලපෑමක් තමයි මේ මුහුදු ජල මට්ටම ඉහළ යාම දැන් මුහුදු ජල මට්ටම ඉහළ ගියොත් මොකද වෙන්නේ ලංකාවේ දූපත් රාජ්‍යයන් වල නේද දූපත් රාජ්‍යයන් වල ගොඩබිම ජලයෙන් යට වෙන්න පුළුවන්. දැන් අපිට වැඩි ළමයි තියෙනවා පොඩි දූපත් තියෙන රටවල් තියෙනවා. දැන් බංගලාදේශය කියලා අහලා තියෙනවද ඔයගොල්ලෝ රට? දැන් අනාගතයේ විද්‍යාඥයෝ කියනවා ළමයි අනාගතයේදී බංග්ලාදේශයේ වාගේ දූපත් රටවල් මේ අනාගතේ මේ දූපත් රටවල් යට වෙන්න පුළුවන් කියලා ජලයෙන් මුහුදේ. ඒ මොකද මුහුදේ ජල මට්ටම වැඩි වෙනවා. අර උත්තර ධ්‍රවයේ දක්ෂිණ ධ්‍රවයේ අයිස් කඳු දිය වෙලා ඒවා මුහුදට එකතු වෙනවනේ ඒ ජලය. නේද? එතකොට මුහුදේ ජල මට්ටම ඉහළ යන්න පුළුවන් කියලා අනතුරු අඟවනවා විද්‍යාඥයෝ. හරි? ඔව් ඒව තමයි යට වෙනවා කියලා කියන්නේ ඉතින් හරි දැන් එතකොට ඒ ටික ළමයි ඕගොල්ලෝ ගෙදරදී ලියන්න ඔය වෙන්න පුළුවන් දේවල් අච්චු පොතේ තියෙනවා ඒක කියෝලා ලියන්න ඊට පස්සේ අපි එමනම් දැන් බලමු අපේ පේපර් එක මම ඕගොල්ලන්ට ගෙදරදී ලියන්න කියපු එක ගන්නකො ඒක හරි හරි ළමයි උෂ්ණත්වය මයිනේ සම්මත ඒකකයේ කුමක්ද කියලා අහනවා මොකක්ද සම්මත ඒකකය සම්මත ඒකකයේ කෙල්වින්
නෑ සෙල්සියස් කියන්නේ සම්මත ඒකකයේ නෙවෙයි ළමයි සම්මත ඒකකයේ කෙල්වින් නේ සෙල්සියස් ෆැරන්හයිට් කියන්නේත් මනින එකක දෙකක් නමුත් සම්මත ඒකකයේ කෙල්වින් අපගේ ප්‍රධාන තාප ප්‍රභවය කවුද සූර්යානේ මිරිසිරුවේ උෂ්ණත්වය කීයද සෙල්සියස් අංශක 37යි 37යි වතුර කේතලයක වතුර නටන විට පිටාර ගැලීමට හේතුව වන්නේ වතුර නටනකොට ඇයි පිටාර ගලන්නේ කියලා අහනවා අපි දන්නවා ළමයි ජලය රත් කරනකොට ප්‍රමාණය වැඩි වෙනවා කේතලේ පුරෝලා රත් කරලා බලන්න වතුර නටනකොට ඔන්න කේතලෙන් ඉහළ අහකට වතුර යනවා රත් වෙනකොට ප්‍රසාරණය නිසා ප්‍රසාරණය අයිස් ජලය බවට පත්වීම සිදුවන අවස්ථා විපර්යාසය අයිස් ජලය ඝන ද්‍රව ඊළඟට තාපය යනු ශක්ති විශේෂයක් නේද ශක්ති විශේෂයකි තාපය යනු ශක්ති විශේෂයකි හත තාප ප්‍රභව පමණක් අඩංගු පිළිතුර තෝරන්න කියලා දෙනවා තාප ප්‍රභව පළවෙනි එක නේද ඔව් අට තාපයේ උපදවන විදුලි උපකරණයක් නොවන්නේ විදුලි බුබුල නේද බාහිර පරිසරයේ උෂ්ණත්වය අනුව ශරීරයේ උෂ්ණත්වය වෙනස් නොවන සත්වයක් මුවා ශීරපායි සත්තු ස්වයංක්‍රීය තාප්පාලකයක් නොමැති විදුලි උපකරණය හීටරය ස්වයංක්‍රීය තාප්පාලකය කියන ළමයි ගානට රත් වුණාම ඕෆ් වෙන ඒවා නයත් කිරිවි වැඩනවලු ඈ නයා ශීරපායි නෙවෙයිනේ නයා කියන්නේ උරගේ ඒතර එයාගේ මේ නියත දේහ උෂ්ණත්වයක් නැහැ පරිසරයේ උෂ්ණත්වය අනුව වෙනස් වෙනවා ශරීර උෂ්ණත්වය ඊළඟ එක වරහන් තුල ඇති වචන අතුරින් නිවැරදි වචනේ තෝරා ස්ථාන පුරවන්නලු අපගේ ප්‍රධාන තාප ප්‍රභවය සූර්යා වස්තුවක ඇති උණුසුමේ ප්‍රමාණයට අපි කියනවා ළමයි උෂ්ණත්වය කියලා. උණුසුමේ ප්‍රමාණයමයිනේ උෂ්ණත්වය. කේතලයේ කෙමියෙන් පිටවන්නේ ජල වාෂ්ප. ජලයේ තාපය ඉවත් වීම නිසා තාපය ඉවත් කරොත් මොකද වෙන්නේ අයිස් හැදෙනවා නේද අයිස් සාගර ජලයේ උෂ්ණත්වය වෙනස් වීම හේතුවෙන් දියවැල් ඇති වෙනවා දියවැල් යකඩ දවිසින් රත් කළ විට පළමුව ඉස්සෙල්ලා මොන පාටද හැරෙන්නේ? රතු. ද්‍රව්‍ය සිසිල් වන විට රත් වෙද්දී ප්‍රසාරණයේ සීතල වෙනකොට සංකෝචනය.
ප්ලාස්ටික් තඹ පතුර තුලින් තාපය හොඳින් ප්ලාස්ටික් නෙවෙයි තඹ නේද තඹ පතුර තුලින් තාපය හොඳින් ගමන් කරයි විදුලියෙන් තාපය උපදවන උපකරණයක් වන්නේ විදුලියෙන් තාපය තාපන දඟරය මම ඕගොල්ලන්ට මේ පාඩම කරන වෙලාවේ තාපන දඟරයක් පෙන්නුවා ඇතුලේ නික්‍රෝම් කම්බියක් තියෙනවා කියලා උෂ්ණත්වමානයේ තුල ඇති ද්‍රව්‍ය රිදී පාටේ මෙම ද්‍රව්‍ය රසදිය වේ රසදිය තියෙනවා තමයි රිදී පාට හරි වැරදි දාන්න කියලා කියනවා ඉන්ධන දහණයෙන් තාපය ලබාගත හැක හරිනේ ඉන්ධන දහණයෙන් තාපය ලැබෙනවනේ අපිට භූමිතෙල් දහණයෙන් තාපය ලැබෙනවා දර දහණයෙන් තාපය ලැබෙනවා නේද දර භූමිතෙල් පෙට්‍රල් ඒවා ඔක්කොම ඉන්ධන ලුණු නිපදවනු ලබන්නේ මුහුදු ජලයෙනි හරි අවස්ථා විපර්යාස ඇතිවන්නේ තාපය නිසාය හරි නේද හරි රසදිය ලෝහයේ කාමර උෂ්ණත්වයේදී ද්‍රව්‍යයකි ළමයි මේක ද්‍රවයකි කියලා තමයි මේ ලියලා ඇත්තේ මේ යන්සේ වැඩිපුර වැඩිලා තියෙනවා කාමර උෂ්ණත්වයේදී ද්‍රවයක් ද්‍රව්‍ය කියන්නේ ඉතින් ඝන ද්‍රව දෙකටම ද්‍රව්‍ය කියලා කියනවනේ නේද ඒ ද්‍රව්‍ය කියන වචනේ නෙවෙයි ද්‍රවයක් ඒකත් හරි ද්‍රව කියලා මේක පහ උෂ්ණත්ව මානයක රසදිය කඳ උණුසුම වැඩි වන විට පහළ බසී උණුසුම වැඩි වුණාම මොකද වෙන්නේ පහළ යනවද ඉහළ යනවද ඉහළ යනවා එහෙනම් මේක වැරදි ජල චක්‍රයේ ක්‍රියාත්මක වීම කෙරෙහි තාපය බලපායි හරි නේද සිසිල් දියවල් ගලා යන්නේ සමකයේ දෙසටය මෙන්න මේක මං කිව්වේ නෑ ළමයි වෙන්නේ මේ බලන්නකෝ අපේ පෘථුවියේ මේම තියෙනවා මේ උඩ ද්‍රව ප්‍රදේශ තියෙනවා ද්‍රව ප්‍රදේශ හරි මේවා අයිස් තියෙනවා මේ හරිය අයිස් තියෙන නිසා මේ හරියේ ජලය සීතලයි හරි එතකොට මේ සීතල ජලය ද්‍රව ප්‍රදේශවල ඉඳන් සමකයේ පැත්තට යනවා මේ මැදදී සමකයේ ආසන්නයේ උණුසුම් ජලය තියෙනවා උණුසුම් ජලය යනවා ද්‍රව ප්‍රදේශවලට සමකයේ ඉඳන් ද්‍රවයට උණුසුම් ජලය යනවා ද්‍රව ප්‍රදේශවල ඉඳන් සමකයේ පැත්තට සීතල ජලය එනවා මෙහෙමයි දියවල් යන්නේ. ඒතර මේක කියන්නේ සිසිල් දියවල් ගලා යන්නේ සමකයේ දෙසටයි. හරි ඒක ළමයි. ද්‍රව ප්‍රදේශවල තමයි සීතල ජලය තියෙන්නේ. ඒවා ද්‍රවයේ ඉඳන් සමකයට යනවා. බාහිර පරිසරයේ උෂ්ණත්වය අනුව ගෙම්බාගේ ශරීර උෂ්ණත්වය වෙනස් නොවේ. ගෙම්බා කියන්නේ උභයජීවී සතෙක් නේද? එයා නියත දේහ උෂ්ණත්වයක් තියෙන කෙනෙක් නෙවෙයි. පරිසරයේ උෂ්ණත්වය අනුව දේහ උෂ්ණත්වය වෙනස් වෙනවා. එතකොට නොවේ කියන එක වැරදි ළමයි. උෂ්ණත්වයේ මනින සම්මත ඒකකය වන්නේ කෙල්වින්ය. හරි නේද? අපි පළවෙනි කොටසෙත් එහෙම ප්‍රශ්නයක් කතා කරා. හරි. පෘථිවි උෂ්ණත්වයේ ඉහළ යන විට ද්‍රව ප්‍රදේශවල පවතින අයිස් ජලය බවට පත් වේ. හරි. ලකුණු දාගන්න පුළුවන්. ඕන්න. පළවෙනි 10ටද? ඔව් දෙක ගන්න දාන්න කමන්න. ඒකේ ලකුණු හරි නේද? ඊළඟ එක බලමු ළමයි මකනවා මේක මං. ඊළඟ දිනවා යා කරන්න තුන්වෙනි එක.
තාප ප්‍රභවය බන්සන් දාහකය දහන පෝෂකය ඔක්සිජන් වායුව ඉන්ධන කියන එක අපි තියමු පොඩ්ඩක් තාපය නිසා ඇතිවන විපර්යාස අවස්ථා විපර්යාස කියලා ගම්මුකෝ වැරදි නම් අදමු පස්සේ දැල්ලෙන් බීකරයෙන් ලැබෙන ශක්තිය තාපය දැන්ලෙන් ලැබෙන ශක්තියෙන් ජලයේ වෙනස් වෙන ලක්ෂණය උෂ්ණත්වයේ මානින උපකරණයේ උෂ්ණත්ව මානය උෂ්ණත්වයේ මැනීමේදී ඇස තැබිය යුත්තේ උෂ්ණත්වයේ මැනීමේ ඒකකය सेल्सियस अंशක නටන ජලයේ උෂ්ණත්වය 100යි ඇස තැබිය යුත්තේ මාවකය කියලා ගන්න මාවකය පොඩ්ඩක් මේක ඇස තැබිය යුත්තේ රසදිය මාවකය මට්ටමේ මෙන්න මෙතන ප්‍රශ්නයක් තියෙනවා ළමයි මේ දෙවෙනි එක ඉන්ධන කියලා තියෙනවා ඉන්ධන මාවකය කියන එක මේක ගැලපෙන්නේ නැහනේ අදහසක් නැහැ ඒකේ මේක වෙන මොනවා හරි මේ තියපු එකක් මුද්‍රණ දෝෂයක් වෙන්න ඇති ඒකින්ද ඒක ඕනේ නැහැ ඒක මුද්‍රණ දෝෂයක් තමයි එතන තියෙන්න ඕනේ මොනවා හරි ඒකස කපන්නද ඒ දෙක කපලා දාන්න ඕන ඊළඟ එක හතරවෙනි කොටස මකනවා පහත් සඳහන් අවස්ථාවලදී තාපය උරාගනීද තාපය පිටවේද යන්න සඳහන් කරන්න කියලා කියනවා දර දහනය තාපය පිටවේ නේද තාපය පිටවේ දර දහනයේදී තාපය පිට වෙනවා විදුලි බුබුලක් දැල් වෙන විට මොකද වෙන්නේ ළමයි බල්බ් එක රත් වෙනව නේද බල්බ් එක රත් වෙන්නේ තාපය පිට වේ බටර් දිය වීම තාපය උරා ගන්නවද පිට වෙනවා බටර් දිය වීම බටර් දිය වෙන්නේ ළමයි ෆ්‍රිජ් එකෙන් එළියෙන් අරගෙන තියාපුවාමනේ නේද එතකොට එළිය රස්නේ එතකොට තාපය උරාගෙන තමයි බටර් දිය වෙන්නේ. බටර් ඕනේ අයිස් කැටයක් දිය වෙන්නේ ළමයි තාපය උරාගෙන. ඊට පස්සේ ජලය අයිස් බවට පත්වීම. ජලය අයිස් බවට පත් වෙන්නේ කොහොමද? තාපය පිට කරලා. ජලයේ තියෙන තාපය අයින් වෙනවා. එතකොට තමයි ජලය අයිස් වෙන්නේ. අපි ශීතකරණේ තියෙනවානේ. ශීතකරණේ දීපුවාම ජලයේ තියෙන තාපය ශීතකරණේ උරා ගන්නවා ළමයි. එතකොට ජලයෙන් තාපය අයින් වෙනවා. ජලයෙන් තාපය අයින් වුණාම තමයි අයිස් හැදෙන්නේ.
උණුසුම් තේ කෝප්පයක් නිවන විට තාපය පිට වේ. අපේ පිට කෙටි පිළිතුරු සපයන්න. තාපය ප්‍රයෝජනයට ගත හැකි අවස්ථා දෙකක් ලියන්නලු. ජලය රත් කිරීමට නේද? ඔව් රෙදි වේලීමට, වී වේලීමට, ධාන්‍ය වේලීමට ආන් ඒ වාගේව. රේල් පීලි සවි කිරීමේදී ඒවා අතර කුඩා හිඩැසක් තැබීමට හේතුව කුමක්ද? ඔව් රේල් පීලි දෙකක් ළමයි හයි කරනකොට රේල් පීලි දෙක එකට එක සම්බන්ධ කරලා හයි කරන්නේ නැහැ. දැන් හිතන්නකෝ එක පීලක් මෙහෙම තියනවා කියලා. අනික් රේල් පීල්ල පොඩ්ඩක් මෙහෙම ඉඩ තියලා තමයි හයි කරන්නේ මේ පැත්තට. ඒක තමයි මාත් අහන්නේ. ඊට පස්සේ මේම තව පටියක් තියෙනවා. රේල් පීලි රත් වෙනවා. ඊට පස්සේ රේල් පීලි ප්‍රසාරණය වෙන ප්‍රසාරණය වෙනවා. එකට සම්බන්ධ කරලා තිබ්බොත් ළමයි දිග වැඩි වෙනකොට ඇද වෙන්න පුළුවන්. එතකොට මේ විදිහට ඉඩ තියලා තියන්නේ ඇයි? ප්‍රසාරණයට ඉඩ ලබා දෙන්න. නේද? ආයෙවනම් ලියන්න උත්තරේ ලියලා නැති අය ප්‍රසාරණය සඳහා ඉඩ ලබා දීමට. ප්‍රසාරණය සඳහා ඉඩ ලබා දීමට. කමන්නේ. දෙවෙනි එකටද? නෑ වැරදි. ප්‍රසාරණයකට ලබා දී. ඉඩෝර කාලයේදී පරිසරයේ දැකිය හැකි වෙනස්කම් දෙකක්. රවුගිනි ඇතිවීම, පොළව ඉරිතැලීම නේද? ලැබුගිනි ඇතිවීම, වතුර සිඳීම, ගස් වැල් වියලීම, ඒ වගේ ළමයි ඉඩෝර කාලයට දකින්න පුළුවන්. කමන්නේ. හරි එවනම් ළමයි අපි අලුත් පාඩම ලබන සතියේ පටන් ගමු. පේපර් එක ඕගොල්ලෝ ලකුණු බලන්න මේ තියෙනවානේ මේකේ තියෙන හැටියට ලකුණු දාන්න ගෲප් එකට දාලා තියෙන පේපර් එක බලාගෙන අපි ලබන සතියේ එමනම් අලුත් පාඩම කතා කරමු. හරි එවනම් හැමෝටම ආයිබුවන්. මේ අයිබෝවන් ආයිබුවන්. අයිබෝවන්